අයබෝන් නවසීලන්තේ කිව්වම මෑතක් වෙන තුරුම අපේ රටේ වැඩි දෙනෙක්ට මතක් වුණේ පිටි කිරි ගැනයි. මිනිසුන්ට වඩා එළදෙනුන් වැඩි රටක් විදිහටත් නවසීලන්තේ මෑත කාලේදී ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. කොහොම නමුත් මෑත කාලේ මේ ආකල්පය තරමක් වෙනස් වී ඇති බවක් දැක ගන්න පුළුවන්. ඒකට ප්‍රධානතම හේතුවක් උනේ නවසීලන්තේ නියෝජනය කරන ක්‍රීඩා කණ්ඩායම් බව කීම අතිශයෝක්තියක් නෙවෙයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය උපරිමයෙන් පවත්වා ගැනීම වගේම නිහතමානී මිත්‍රශීලී ගුණ අතිනුත් ඔවුන් පසුගේ ලෝක කුසලානයේදී මුළු ලෝකයේම ආදරණීයම කණ්ඩායම් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ විදේශ රටකට ගිහින් ජීවත් වෙන්න ආස කාගෙත් මුල්ම තේරීම වුණු ඕස්ට්‍රේලියාව මෑත කාලේ ආගමන නීති දැඩි කර තිබෙනවා. එනිසා ඊට ටිකක් එහා ඉන්න නවසීලන්තය අද වෙද්දී ශ්‍රී ලාංකිකයන්ට අධ්‍යාපනය ලබන්න, රැකියා කරන්න වගේම පවුලක් විදියට පදිංචියට යන්නත් ඉතාම හොඳ රටක් විදිහට පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් අද අපි කියන්න යන්නේ නවසීලන්තයට යන්න හිතාගෙන ඉන්න කවුරුත් දැනගෙන ඉන්න අත්‍යවශ්‍යම අපූර්ව තොරතුරු 15ක් ගැනයි. අංක 1. කිසිම සර්පයෙක් නැහැ. ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ විෂගෝර සර්ප වර්ග වැඩිම ගණනක් ඉන්න රටක් බව ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි. එහෙමක ඊට ඉතාම සුළු දුරකින් තිබෙන නවසීලන්තේ කිසිම සර්පයෙක් නැහැ කිව්වම සමහරට ඔබට පුදුමත් හිතේවි. නමුත් ඒක තමයි ඇත්ත. නවසීලන්තය තුළ විෂදායක මකුළු වර්ග කිහිපයක් ජීවත් වුණත් විෂ සහිත හෝ විෂ රහිත කිසිම සර්ප වර්ගයක් නැහැ. කාලයක් පුරාවට ස්වභාවික හේතු වගේම සතුන් ගෙනීමට පනවා ඇති තහංචිත නිසා මේ තත්ත්වය ඇති වී තිබෙනවා. ඉතින් ඔබ සර්පයන්ට බය කෙනෙක් නම් ජීවත් වෙන්න යන්න නවසීලන්තේ තරම් හොඳ රටක් මේ ලෝකේ තව කොහෙවත් නැහැ. අංක 2. මුළු රටටම ආවේනික ක්ෂීරපායින් වර්ග 2යි. ශ්‍රී ලංකාව අපිටම ආවේනික සත්ව වර්ග රාශියකින් පිරුණු ජෛව විවිධත්වයෙන් ඉතාම ඉහළ රටක්. කොමනමුත් මුළු නවසීලන්තයේ පුරාවටම එයටම ආවේනික ක්ෂීරපායි සත්ව විශේෂ ඉන්නේ දෙවර්ගයක් පමණයි. ඒ කුඩා වවුල් වර්ග දෙකක්. නවසීලන්තයේ ස්වදේශී මාෝරි භාෂාවෙන් එම විශේෂ දෙකම පොදුවේ පෙකා නමින් හැඳින්වෙනවා. දිගු වලිගයක් සහිත සහ කෙටි වලිගයක් සහිත විදිහට විශේෂ දෙකකට මේ වවුලන් වර්ග වෙන් කර තිබෙන්නේ බොහොම මෑත කාලයේදී. මේ වවුලන් වර්ග දෙකම ග්‍රෑම් 10ක් පමණ බර ඉතාම කුඩා විශේෂ දෙකක් වීමත් මෙහිදී වැදගත් කාරණයක්. අංක 3. එළදෙනුන්ටත් වඩා බැටළුවන්. නවසීලන්තයේ මිනිස්සුන්ට වඩා එළදෙනුන් ඉන්නවා කියන එක ජනප්‍රිය කියමනක්. නමුත් ඒ හරකුන්ටත් වඩා බැටළුවන් ඉන්නා බව ඔබ දන්නවද? නවසීලන්තයේ දේශගුණය බැටළුවන්ට ඉතාම හිතකර නිසාත් ඔවුන්ට ආහාරයට ගන්න ඇති තරම් තනබිම් තිබෙන නිසාත් වූල් ලබා ගැනීම සඳහා බැටළුවන් රංචු ඇති කිරීම නවසීලන්තයේ මෑතකාලීනව බහුලව සිද්ධ වෙනවා. කොමනමුත් මෑත කාලයේම කිරි එළදෙනුන් ප්‍රමාණය වැඩිවීමත් එක්ක සාම්ප්‍රදායික බැටළු ගොවිපළපල් වැසී යාමත් වැඩි වෙලා තිබෙනවා. කොමුණත් අදටත් නවසීලන්තය තුළ බැටළුවන් මිලියන 30කට වඩා ප්‍රමාණයක් සිටිනවා. අංක 4. ශ්‍රීමත් එඩ්මන් හිලරි මහතාගේ මව් රට. එවරස්ට් කඳුමුදුන මුල්වරට තරණය කරපු ශ්‍රීමත් එඩ්මන් හිලරි මහතා නවසීලන්ත ජාතිකයෙක්. ඔහුගේ මේ වික්‍රමයට ගෞරවයක් විදිහට අදටත් නවසීලන්ත ඩොලර් 5 නෝට්ටුවේ ඔහුගේ රූපය දැක ගන්න පුළුවන්. න්‍යෂ්ටික විද්‍යාවේ පියා ලෙස සැලකෙන අර්නස්ට් රොදර්ෆර්ඩ් මහතාත් නවසීලන්තයේ උපත ලබලායි බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ. ඒ වගේම තමයි නවසීලන්තයෙන් හොලිවුඩයට පැමිණි දක්ෂිනුත් බොහෝ දෙනෙක් ඉන්නවා. සුප්‍රසිද්ධ ජුරාසික් පාක් චිත්‍රපටයේ මහාචාර්ය ඇලන් ග්‍රාන්ට්ගේ චරිතයට පණ දුන් සෑම් නීල්, එවැගේම ග්ලැඩියේටර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රසල් ක්‍රෝවේ සහ ලෝඩ් ඔෆ් ද රිංග්, හොබිට් ඇතුළු ප්‍රසිද්ධ චිත්‍රපට ගණනාවක අධ්‍යක්ෂ පීටර් ජැක්සන් ඒ අතරින් ප්‍රධාන වෙනවා. අංක 5. කාන්තාවන්ට ඡන්ද අයිතිය දුන් මුල්ම රට. වර්තමානයේ නවසීලන්තය ලෝකයේ ඉහළම ස්ත්‍රී පුරුෂ සමානාත්මකයක් සහිත රටක් විදිහට ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වී තිබෙනවා. නමුත් ඒ මෑතකදී ඇති වුණු දෙයක් නම් නෙවෙයි. කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන් ලොව මුල්ම රට වුණෙත් නවසීලන්තයමයි. ඒ සිදු වුණේ 1893 තරම් ඈත කාලයකදී. ඒ වෙනුවෙන් දියත් කෙරුණු අරගලයට නායකත්වය දුන්නු කේට් ෂෙපර්ඩ් මහත්මිය අදටත් ඔවුන්ගේ ජාතික වීරවරියක් කියලායි සැලකෙන්නේ. ඇගේ රූපය නවසීලන්තයේ ඩොලර් 10 නෝට්ටුවෙන් අද දැක ගන්න පුළුවන්. අංක 6. සුළුතර ස්වදේශික භාෂාවක් රාජ්‍ය භාෂාවක් වන එකම රට. නවසීලන්තයට යුරෝපියන්ගේ පැමිණීමෙන් පසුව අතීතයේ සිටම හි වැඩ කටයුතු සිද්ධ කෙරුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. කොහොම නමුත් රටේ සිටින 3% පමණ වන මාෝරි ස්වදේශිකයන්ට කරන ගෞරවයක් විදිහට ඔවුන්ගේ රාජ්‍ය භාෂාවක් විදිහට නම් කර තිබෙනවා. ලොව වෙනත් කිසිම රටක සුළුතර ස්වදේශිකයන්ගේ භාෂාවක් රාජ්‍ය භාෂාවක් විදිහට පිළි අරගෙන නැහැ. ඒ විතරක් නෙවෙයි. නවසීලන්තයේ පුරාම ඇති විවිධ ස්ථානවලට ඉංග්‍රීසි නමට අමතරව අතීත මාෝරි නම් අදටත් භාවිත වෙනවා. මාෝරි භාෂාවෙන් නවසීලන්තය හඳුන්වන්නේ දීර්ඝ සුදු වලාකුළු පිරුණු රට කියන අදහස ඇති අओටියරාවෝ නමින්. අංක 7. දේශගුණ සහ භූගෝලීය විපර්යාස රසක්.
නවසීලන්තයේ ප්‍රමාණයෙන් කුඩා වුණත් එහි විවිධ දේශගුණ කලාප විශාල ප්‍රමාණයක් සහ භූගෝලීය විපර්යාස රසකුත් දැක ගන්න පුළුවන්. ලස්සන මුහුදු වෙරළවල්, ගිනි කඳු, වැසි වනාන්තර, හිම කඳු වගේම ග්ලැසියර් සහ තනබිම් ආදීන් පිරුණු මේ නවසීලන්තය ලෝකයේ ඉහළම සංචාරක ආකර්ෂණයක් ලබන රටක් වෙලා තිබෙන්නේ අන්න ඒ නිසාමයි. පැය කීපයක ගමනකින් සම්පූර්ණයෙන්ම වෙනස් කාලගුණයක් සහිත ප්‍රදේශයකට පිවිසෙන්න නවසීලන්තයට ඔබ ගියොත් හැකියාව තිබෙනවා. ඇත්තටම මේ අපූර්ව කාලගුණය තමයි නවසීලන්තයේ කිරි එළදෙනුන්ට වැඩෙන්න හොඳම පරිසරයක් තිබෙන රට වෙන්නත් හේතු වෙලා තියෙන්නේ. අංක 8. රටේ ඕනෑම තැනක ඉඳලා පැය 3කින් මුහුදු වෙරළට. ශ්‍රී ලංකාව ඉතාම කුඩා දූපතක් වුණත් අපේ රටේ මැද තිබෙන ප්‍රදේශවල ඉඳලා මුහුදු වෙරළට ළඟා වෙන්න බොහෝ විට පැය 4-5ක් ගත වෙනවා. ඒත් නවසීලන්තයේ භූමිය සකස් වෙලා තිබෙන විදිහ අනුව රටේ ඕනෑම තැනක ඉඳලා මුහුදු වෙරළක් වෙත පැය 3කට අඩු කාලෙකින් ළඟා වෙන්න පුළුවන්. මුළු රට පුරාම කිලෝමීටර් 15000කට වැඩි දීර්ඝ මුහුදු තීරයක් තිබෙන නිසා තෝරා ගන්න තැනුත් බොහෝමයි. රට පුරාම තිබෙන කාලගුණ වෙනස්කම් වගේම හිම මිදෙන සීතල මුහුදු වෙරළවල ඉඳලා කැරිබියන් දූපත් වගේ හිරුවෙමින් හැවුණු මුහුදු වෙරළවල් වලිනුත් මේ නවසීලන්තයේ පිරී පවතිනවා. අංක 9. කිවි කියන වචනයට තේරුම් 3ක්. කිවි කියන වචනය කිව්වහම නවසීලන්තය ගැන මතක් වෙන කාරණා 3ක් තියෙනවා. එකක් තමයි මේ රටට ආවේනික කිවි කියන කුරුල්ලා. නවසීලන්තයේ පුරාම දැක ගන්න ලැබෙන මේ පියාසර කරන්න බැරි කුරුළු වර්ගය ඒ ජාතික පක්ෂය විදිහටත් සැලකෙනවා. මේ නිසාම ලෝකේ පුරාම නවසීලන්ත වැසියන් සහ ඔවුන්ගේ ක්‍රීඩා කණ්ඩායම් හඳුන්වන්න කිවියන් කියන වචනය භාවිත වෙනවා. ඒ විතරක් නෙවෙයි, නිරෝගීව ජීවත් වෙන එක ගැන හිතන කාගෙත් ජනප්‍රියම ආහාරයක් වෙන කිවි පළතුරටත් නවසීලන්තය අතිශයම ජනප්‍රියයි. මේ පළතුර චීනයෙන් ලැබුණු එකක් වුණත් එහි තිබෙන කෙඳි සහිත පෙනුම කිවි පක්ෂයකට අතිශයම සමාන නිසාත් නවසීලන්තයේ සරුවට බැවෙන නිසාත් ඒ නවසීලන්තයේ සංස්කෘතියම කොටසක් වෙලා. අංක 10. බංජි පැනීමේ තිමිරිගය. උස ස්ථානයක ඉඳලා කකුල් දෙකේ ඇදෙන සුළු කඹයක් බැඳගෙන පනින බංජි ජම්ප් ගැන ඔබ අසලා තිබෙනවද? ත්‍රාසජනක අත්දැකීම් ගන්න කැමති කාගේ ජනප්‍රියම ක්‍රීඩාවක් වුණ මෙය උස තැනක ඉඳලා පැනීමෙන් ලබන අත්දැකීම ආරක්ෂිතව ගන්න තිබෙන හොඳම ක්‍රමයක්. ස්වභාවික රබර් ඇතුළු වෙනත් ඇදෙන සුළු දේවල් යොදාගෙන බංගි කඹය නිර්මාණය වෙනවා. මේ මුල්වරට ආරම්භ වුණේ 1980 දශකයේ නවසීලන්තය තුලමයි. AJ හැකට් නම් නවසීලන්ත ජාතිකයා තමයි ක්වීන්ස්ටවුන් හි ක්වාරාවෝ පාලමේ ආරම්භ කරපු මේ බංජි පැනීමේ කඳවුර මූලිකත්වය ගැන කටයුතු කළේ. අංක 11. ටිප් ලබා දෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ලෝකේ කොයි රටකට ගිය ටිප් එකක් එව නැතිනම් සන්තෝෂමක් ලබා දෙන එක ආචාරශීලී භවයේ කොටසක්. භෝජනාගාරවල වේටර්ලට, ටැක්සි රියදුරන්ට, හෝටලේ බෑග් ගෙන යන අයට වගේ ටිප් ලබා දෙන්න සිදුවන අවස්ථා බොහොමයි. ඉතින් විදේශ රටකට එන සංචාරකයන්ට මේ විදිහට ටිප් ගෙවන්නත් සැලකිය යුතු මුදලක් වැය වෙනවා. කොහොම නමුත් නවසීලන්තය තුල එහෙම ටිප් එකක් ලබා දීමේ සම්ප්‍රදායක් නැහැ. ඒ නිසා ඔබ නවසීලන්තයට යනවා නම් එෙහිදී Taman ලබා ගන්නා සේවාවට අදාළ මිල ගණන ගෙවන එක බොහොම ප්‍රමාණවත්. අංක 12. බිල හැම විටම කවුන්ටරයට ගෙවන්න. සාමාන්‍යයෙන් නවසීලන්තයේ ගොඩක් භෝජනාගාර, එහෙම නැත්නම් රෙස්ටෝරන්ට් වල ඔබ ගන්න ආහාරවල බිල සහිත බිලක් ලබා දීමේ සම්ප්‍රදායක් නැහැ. ඒ නිසා විශේෂයෙන් ඉල්ලීමක් කරේ නැතිනම් බොහෝ විට ඔබට සිද්ධ වෙන්නේ ගත්ත ආහාර සඳහා කවුන්ටරයට ගින් බිල ගෙවන්න. ඒ විතරක් නෙවෙයි, අවංක සුහදායකින් පිරුණු රටක් වෙන නවසීලන්තයේ බොහෝ විට ඔබ ලබා ගන්න ආහාර මොනවද කියලා ඔවුන් මතක තබා ගන්න කලාතුරකින්. කවුන්ටරෙන් ඔබ කෑවේ මොනවද කියලා අහුවම දෙන උත්තරය ඔවුන් විශ්වාස කරලා එයට පමණක් ඔබෙන් මුදල් ගන්නවා. අංක 13. ශත ගණන් හැදීමක් නැහැ. නවසීලන්තයේ ගෙවීම් සියල්ලදීම අවසන් ඩොලරයට වැටීම අනිවාර්යයෙන්ම සිදු කරන දෙයක්. මේ නිසා බොහෝ දුරට ඩොලර් ශත ගණන් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කාලයක් තිබුණු ශත 1 සහ ශත 5 කාසිය තොන් දැන් භාවිතයෙන් ඉවත් කරලායි තිබෙන්නේ. ඒ වගේම වෙළඳ උපක්‍රමයක් විදිහට භාවිත වෙන 9.99 වගේ මිල ගණන් ඉදිරිපත් කිරීමත් නවසීලන්තයේ තහනම්. ඒ නිසා කිසිම අවස්ථාවක ඔබට ශත ගණන් එකතු කරන්න හෝ වැඩිපුර ගන්නා ශත ගණන ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. අංක 11. රටින් 30%කටත් වඩා රක්ෂිත වනාන්තර. නවසීලන්තය තමන්ගේ හරිත වගකීම ඉහළින් ඉටු කරන රටක්. බොහොම ධනවත් සංවර්ධිත රටක් වුණත් ඔවුන් පරිසර සංරක්ෂණයට වැදගත් තැනක් ලබා දෙනවා. ඒ අනුව නවසීලන්ත භූමියෙන් 30%කටත් වඩා රක්ෂිත වනාන්තර සහ ජාතික වනෝද්‍යාන විදිහටයි නම් කරලා තිබෙන්නේ. ධනවත් රටවල් අතරින් වැඩිම වනරැස්මක් තිබෙන රටක් විදිහටත් නවසීලන්තය සැලකෙනවා. මේ නිසා නවසීලන්තයේ ස්වභාවික සුන්දරත්වය තවමත් අපූර්වට පවතිනවා දැක ගන්න පුළුවන්. අංක 15. මානවයන් පැමිණි අවසන් රට. අප්‍රිකාවේදී පරිණාමනය වූ ආදිකල්පික මානවයන් ටිකෙන් ටික ලෝකෙ පුරාම ව්‍යාප්ත වී යාමේදී අවසාන වරට පැමිණි රට විදිහටයි නවසීලන්තය සැලකෙන්නේ. නවසීලන්තයට මානවයන් ළඟා වී තිබෙන්නේ මීට වසර 1500කට පෙර තරම් මෑත කාලෙදී.
සංසන්ධනාත්මකව බැලුවොත් ශ්‍රී ලංකාවට මීට වසර 80000ක් පමණ ඈතදී මානවයන් සිටි බවට සාක්ෂි තිබෙනවා. මේ නිසා ස්වදේශික පරිණාමයේ අඩුවෙන්ම සිදුණු රට විදියට නවසීලන්තය සැලකෙනවා. මේ නිසාම නවසීලන්ත ස්වදේශික මාෝරි ජාතිකයන්ගේ විකාශනය ගැන අදටත් පුරාවිද්‍යා පර්යේෂණ රැසක් සිද්ධ වෙනවා. ඉතින් නවසීලන්තය ගැන අපූර්ව තොරතුරු රාශියක් මේ වීඩියෝවෙන් ඔබත් ඉගෙන ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. කවදා හරි දවසක නවසීලන්තයේ සංචාරය කරන්න එහෙම නැත්නම් ඉගෙන ගන්න හෝ රැකියාවකට යන්න හරි අදහසක් තියෙනවා නම් අද අපි මේ කතා කරපු කරුණු 15 ඔබට අතිශයම වැදගත් වේවි.